හරි. ඔයාලට 2022 අප සාමාන්‍ය පෙළ විභාගයට හීන විශේෂ ක්‍රමයේ ගාණක් එන්න ඉඩකඩක් තියෙනවා. මොකද 2016 ඇහුවා, 2017 ඇහුවා, ඊට පස්සේ 2018 නෑ, 19 නෑ, 20 බොහෝ දුරට එයි කියලා හිතාගෙන හිටියා. 20ත් නෑ. ඒතකොට 2021. ඒ කියන්නේ 2022 දී වලට හම්බෙන්නේ 2021 පේපර් එකනේ. ඒතකොට මේකට බොහෝ දුරට හීන විශේෂ ක්‍රමයේ ගාණක් තියෙන්න පුළුවන්. එහෙම තිබ්බේ නැතත් ප්‍රශ්න නෑ. මොකද ඔයාලට උදේ කතා කරා සාමාන්‍ය ප්‍රතිශත ගාණක් මොන හරි වලින් ආවොත් කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මේ හීන විශේෂ ක්‍රම ගණන් දෙකම හදනවා. මොකද මේ දෙකේ පළවෙනි ගාන ඉතාම ලේසි ගානක්. ඒ කියන්නේ ඒකේ මූලික බේස් එක තමයි හීන විශේෂ ක්‍රමයෙන් අහලා තියෙන්නේ. දෙවෙනි ගාන චුට්ටක් පටලවලා අහලා තියෙන්නේ. ඒතකොට පළවෙනි එකෙන් ඔයාලා බේස් එක අල්ලගන්න. දෙවෙනි එකෙන් කොහොමද මේක නිකන් පටලවලා තිබ්බොත් ලකුණු කිහිපයක් රකගන්න කියන එක අපි ඉගෙන ගමු. ඉතින් ඊට කලින් මම මේ හීන විශේෂ ක්‍රමයේ මොකද්ද වෙන්නේ කියලා එක පැහැදිලි කරන්න. ඇත්තටම හීන විශේෂ ක්‍රමයේ ඔයාලට කරන්න තියෙන්නේ කොහොම හරි කරලා මෙයාලා මේ ගෙවන්න ඉතුරු වෙලා තියෙන ගාන හොයාගෙන ඒක වාරික ගානෙන් බෙදලා වාරිකයකට ගෙවන ගාන හොයාගන්න. සාමාන්‍ය උදාහරණයක් විදියට 50000ක් වටින පරිගණකයක් රුපියල් 20000ක් දීලා ගෙනාවා නම් තව ගෙවන්න ඉතුරු වෙනවා තියෙනවා 30000. මම මේ උදාහරණ ගානක් කියන්නේ. එතකොට මේ 30000 අපි හිතමුකෝ වාරික 10න් ගෙවන්නේ කියලා. වාරික 10න් නම් ගෙවන්නේ අනිවාර්යෙන් මාසෙකට 30000ක් මේ 3000ක් තමයි ගෙවන්න ඕනේ. ඔන්න ඔය මාසෙකට ගෙවන ගාන හොයාගන්න. ඊට පස්සේ මේකට අදාළව පොලිය එකතු කරන එක තමයි අපි මේ කරන්නේ. හැබැයි මේකේ පොලිය එකතු කරද්දී නිකම්ම ප්‍රතිශතයක් විදියට හදලා බෑ. මොකද මේකේ හීන වෙන ශේෂ ක්‍රමයක් තියෙන්නේ. මාසෙකට හම්බෙන පොලිය පළවෙනි මාසේ පොලිය විශාලයි, දෙවෙනි මාසේ පොලිය ඊට වැඩි ටිකක් උඩයි, ඊට පස්සේ පොලිය ඊට වැඩි කුඩයි. එහෙම එහෙම හීන වෙන ශේෂ ක්‍රමයක් තියෙනවා. අන්න හීන වෙන ශේෂ ක්‍රමයට අදාළ පොලිය තමයි අපි ගණනය කරලා මෙන්න මෙතෙන්ට එකතු කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය පොඩි සංකල්පය තමයි යන්නේ. ඉතින් ඒ හීන වෙන ශේෂ ක්‍රමයට අදාළ පොලිය හොයන්නේ කොහොමද කියනවනම් එතන මුළු පොලිය හොයන්න මෙන්න මේ සමීකරණය ඔයාලා මතක තියාගන්න. මුළු පොලිය සමානයි මුළු පොලිය සමානයි. මොකද්ද? එක මාසයකට අදාළ පොලිය. ඒ කියන්නේ 3000ට අදාළ 100ට ප්‍රතිශතයෙන් හොයා ගන්නවා. 100ට 2ක් 3ක් වගේ තමයි එන්නේ. බොහෝ දුරට වාර්ෂික ප්‍රතිශතයක් දීලා තිබ්බොත් ඒක 12න් බෙදලා මාසික ප්‍රතිශතයක් හොයා ගන්නවා න ะ. එතකොට මාසික ප්‍රතිශතයක් හොයා ගන්නවා. එතකොට 100ට 2ක් වගේ 3ක් වගේ එකක් වගේ තමයි එන්නේ. ඊට වැඩිය ලොකු එකක් හීන විශේෂ ක්‍රමයට ආවොත් පොඩ්ඩක් දෙසරයක් තුන් සැරයක් ප්‍රශ්න කියවලා බලන්න. මොකක් හරි වැරදිලා තියෙන්න පුළුවන්. එහෙම නෑම කියන්න බෑ. බොහෝ දුරට 98%ක්ම එන්නේ නෑ. 100ට 10 12 වගේ එන්නේ නෑ. 100ට 10 12 වගේ දීලා තියෙනවනේ. ඒ වාර්ෂික එකක් දීලා නැත්නම් ඒක ඔයාලා 12න් බෙදලා මාසික එක හොයා ගන්න ඕනේ. ඒතකොට මුළු පොලිය සමානයි මාසක කොටසට. ඒ කියන්නේ මම මේක හරියටම කියන විදිහට නැතුව ඔයාලට මතක හිටින විදිහට කියන්න. මාසකදී ගෙවන කොටසට පොලිය මාසකදී ගෙවන කොටසට පොලිය. ඒ කියන්නේ මේ ගාන මම පැහැදිලි කරගෙන යන ගානේ වාගේ නම් 3000ට අදාළව පොලිය. ඒක වැඩි කරන්න ඕනේ මාස ඒකක ගන්න කියන එකෙන්. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගන්න හොයන්නේ කොහොමද? n බෙදීම 2යි n ධන 1. ඔන්න ඕකෙන් වැඩි කරපුවාම මාස ඒකක ගන්න එනවා. ඒ කියන්නේ n වෙනුවට දානවා වාරික ගණන. ඒක දෙකෙන් බෙදලා nට එකක් එකතු කරලා එන උත්තරෙන් ගුණ කරපුවාම මාස ඒකක ගන්න කියන එක එනවා. මාස ඒකක ගන්න කියන එක එනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමය තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. අපි බලමු දැන් මේ ගැටලුව කොහොමද හදන්නේ කියලා. හරි. ඉතින් මේ ගණන් දෙක අපි සාකච්ඡා කරලා බලමු. පළවෙනියටම 80000ක් අත්පිට මුදලට විකිණන පරිගණක යන්ත්‍රයක් කියන ගාන හදමු. රුපියල් 80000ක අත්පිට මුදලට විකිණන රුපියල් 80000කට අත්පිට මුදලට විකිණන පරිගණක යන්ත්‍රය මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරි සමාන මාසික වාරික 12කින් ගෙවීම කිරීමට ගෙවීම කළ හැකිය. එහෙම ගන්න පුළුවන්ලු. ඊට පස්සේ මෙහිදී වාර්ෂික මෙන්න මෙතන බලන්න වාර්ෂික පොලි ප්‍රතිශතය 124ක් කියලා කියන්නේ ඒක අපි පොලි අනුපාතිකයක් යටතේ 124ක් අනිවාර්යෙන් වල මතක තියාගන්න වාර්ෂික ප්‍රතිශතය අනිවාර්යෙන් මාසිකට 12න් බෙදලා 100ට 2යි කියන මේ මාසික පොලි ප්‍රතිශතය අනිවාර්යෙන්ම හොයා ගන්න ඕන. හීන විශේෂ ක්‍රමයට යටතේ පොලිය ගණනය කරේ නම් මාසික වාරික එකකගේ හොයන්න කියලා කියනවා. ඉතින් අපි පළවෙනියටම මේකේ වගන්ති ලියලිය කරන්න ඕනේ. මම ක්‍රමානුකූලව කියලා දෙන්නතෝ කෙටියෙන් කියලා දෙන්න. ඒතර 80000ක් දීලා ගන්න එකක් 80000ක් වටින එකක් රුපියල් 20000ක් දීලා ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එයා ගෙවන්න ඉතුරු වෙලා තියෙන්නේ 60000. ඔයාලා ඒක වගන්තියක් විදිහට ලියන්න ඕනේ. ගෙවීමට ඇති මුදල සමානයි කියලා 80000න් 60000 අඩු කරලා පෙන්නන්න ඕන. sorry 80000න් 20000 අඩු කරලා පෙන්නන්න ඕන. ඒකට උත්තරේ එනවා 60000යි කියලා.
හරි ඒක අඩු කරලා පෙන්නන්න. මම මෙතනදී අවශ්‍ය දේ විතරක් කරන්න. ඒ නිසා අඩු කරලා පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ එයා මාර්ග 12කින් ගෙවන්නේ. එහෙනම් මාසකට ගෙවන කොටස හොයාගන්න අපි අනිවාර්යයෙන්ම මේ 60000 මොකක් කරන්න ඕනද? 60000 අනිවාර්යයෙන්ම 12න් බෙදන්න ඕනේ. 60000 12න් බෙදපුවාම උත්තරේ එනවා 5000යි කියලා. ඒ කියන්නේ මෙයා අනිවාර්යයෙන්ම 5000ක් තමා මාසෙකට ගෙවන්නේ. ඉතින් ඔන්න මාසෙකට ගෙවන ගාන හොයලා ඉවරයි. දැන් මේකට අදාළ පොලිය එකතු කරන එක තමා අපි මේ හීන විශේෂ ක්‍රමයේදී කරන්නේ. ඉතින් පොලිය හොයන්න මම ඔයාලට කිව්වා මාස ඒකක ගණනෙන් වැඩි කරන්න ඕනේ එක මාසයකට පොලියනේ. එහෙනම් අපිට මෙතනදී පුළුවන් එක මාසයකට පොලිය හොයාගන්න. මොකද දැන් අපි දන්නවා 5000යි මෙයා මාසෙකට ගෙවන්නේ. එහෙනම් මාසික කොටසට පොලිය කියලා ලියනවා. මාසකට කොටසට පොලිය කියලාත් ඒක සමහර අය කියනවා. මාසික කොටසකට පොලිය. මාසික කොටසට පොලිය සමානයි. මම ඒක සම්පූර්ණයෙන් ලියන්නේ නැහැ. ඔයාලගේ වෙලාව යන හින්දා 100ට නම් 2යි. මෙතන 24 නම් දාගන්න එපා. අනිවාර්යයෙන්ම 100ට 2යි. ඒ කියන්නේ ඒක වැඩි කරන්න ඕන 5000න්. 100ට 2යි. එහෙනම් 5000න්. එතකොට මේකේ බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. උත්තරේ බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා 50 වරක් 2. ඒ කියන්නේ දෙවරක් 50. උත්තරේ ඇවිල්ලා 100යි කියලා එනවා. ඉතින් දැන් ඔයාලා හිතන්න එපා මේ පොලියක් හොයාගන්න. අපි පොලිය ගිහින් 5000ට එකතු කරා නම් හරිනේ කියලා. නෑ. මේ අර අඩු වෙලා යන පොලිය අන්තිම පොලිය තමයි මේ තියෙන්නේ. එතකොට අපි ඒක හොයලා වැඩක් නෑ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මුළු පොලිය. මුළු පොලිය හොයන්න නම් මාස ඒකක ගන්න කියන එක ඕන වෙනවානේ. මං කිව්වනේ එක මාසයක පොලිය. ඒ කියන්නේ මේ 100 වැඩි කරන්න ඕනේ මාස ඒකක ගන්න. එහෙනම් අපි දැන් මාස ඒකක ගන්න හොයාගමු. මේව ඔයාලා යටට හදන්න ඕනේ. මම මේ විතර පැහැදිලි වෙන ලේසි වෙන දැන් පැත්තට හදන්නේ. ඒ අතර සම්බන්ධතාව වලට තේරෙන්න ඕනේ. එහෙනම් මාස ඒකක ගන්න සමානයි. මාස ඒකක ගන්න සමානයි මොකද්ද? n බෙදීම 2යි n ධන 1යි. n ධන 1යි. n බෙදීම 2යි n ධන 1යි. එහෙනම් උත්තරේට අපිට ගන්න පුළුවන් මාසමික සමාන වාරික වාසික 12කින් ගෙවන්නේ. එහෙනම් 12 බෙදීම 2යි වැඩි කිරීම 12 ධන 1යි කියන්නේ 13යි කියලා අපිට දාන්න පුළුවන්. එහෙනම් 6 වරක් 13 6 වරක් 13 අපිට උත්තරේට එනවා 78යි කියලා. ඉතින් ඔය විදිහට අපිට මාස එකක ගන්න හොයාගන්න පුළුවන්. එහෙනම් මුළු පොලිය දැන් හරිම සරලයි. මම මේක පැත්තට ඒ කියන්නේ ඔයාලට ගැළපෙන විදිහට හදපින්න මේක තේරෙයි ඔයාලා මේක පල්ලෙහාට හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලටත් පුළුවන් A4 මේ half sheet මේ ඔයාලා දෙන පුස්කැප් කලේ පාවිච්චි කරලා මේ විදිහට පැත්තට හරි කමන්නේ මේ හරියට වගන්ති ලියලා හදන්න. එතකොට අනිවාර්යෙන් මේ ගාන හරියනවා. මුළු පොලිය සමානයි. මොකද්ද කරන්නේ? මාස ඒකක ගන්න. මේක සිංහලෙන් ලියලා ඉන්න. එහෙම මාස ඒකක ගණන මාස එකක ගන්න වැඩි කරනවා එක මාසයකට කොටසට පොලියෙන්. එහෙම නැත්නම් එක මාසයකට පොලියෙන්. හරි. එහෙනම් මාස එකක ගන්න කියන්නේ මොකක්ද? 78යි. එක මාසයකට පොලිය කියන්නේ 100යි. එහෙනම් ওই දෙක ගුණ කරපුවාම අපිට උත්තරේ එනවා 7800යි කියලා. 7800යි කියලා උත්තරේට එනවා. හරිද? ඊට පස්සේ 7800යි කියලා පොලිය එනවා. ඒකේ එතකොට දැන් 7800 කියලා මුළු පොලිය ආවට පස්සේ ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් 7800 කියලා මුළු පොලිය ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඊට පස්සේ මේක මුළු පොලිය නෙමෙයි අපි අනිවාර්යයෙන්ම 12න් බෙදා ගන්න ඕන. එතකොට එක මාසයකට පොලිය හොයා ගන්න පුළුවන්. එක මාසයකට පොලිය ඒක කියන මාසයකට කොටසට මාසයකට අදාළ පොලිය කියලා. එක මාසයකට පොලිය එක මාසයකට පොලිය සමානයි මේ 7800 කියන්නේ මුළු පොලිය. එහෙනම් වාරික ගාණෙන් බෙදන්න ඕන. ඔයාලට තේරෙන්න ඇති. මෙතන බිංදුවක් වැඩියෙන් වැදුනා. එහෙනම් මාස එකක ගන්න මේ එක මාසයකට පොලිය හොයාගන්න 7800 කියන එක 12න් බෙදන්න ඕනේ. 7800 12න් බෙදාදී ට්‍රික් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද? මෙන්න මේක. අපි 7800 ගත්තේ කොහොමද? 78 ගුණ කිරීම 100 න්නේ. ඇත්තම කතාව එහෙනම් 78 ගුණ කිරීම 100 කියන එක 12න් බෙදුවා නම් හරි. එතකොට අපි 78 ගත්තේ කොහොමද? 78 ගත්තේ ඒකත් ඔය කොහෙදී හරි පාවිච්චි කරලා ගත්තේ මොකක් හරි දෙකක් ගුණ කරලා 6 වරක් 13 මේ තියෙන්නේ. 6 වරක් 13. එහෙනම් මට 78 මකලා 78 වෙනුවට ලිව්ව හැකි 6 වරක් 13 කියලා. 6 වරක් 13 කියලා ලිව්ව හැකි. දැන් අපිට මෙහෙම ලියාගත්තාම තියෙන වාසිය තමයි මේ 6යි 12යි කපන්න පුළුවන් යටින් දෙකක් ඉතුරු වෙනවා. සහ ඊට පස්සේ 2යි 100යි කපන්න පුළුවන් එතනින් 50ක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට ගුණ කරගන්න තියෙන දැන් 13 වරක් 50 පමණයි. 13 වරක් 50 ගුණ කරගන්නකොට 13 වරක් 5 65යි 650යි කියලා උත්තරේට එනවා. එහෙනම් එක මාසයකට පොලිය 650යි කියලා උත්තරේට එනවා.
හරිද? ඊට පස්සේ අ, අපි ඒ උත්තරේ දානවා මෙතන 650යි කියලා. හරි. එහෙනම් මේ එක මාසයකට පොලිය තමයි 650යි කියලා. දැන් ඔයාලා හොයාගත්ත කලින් එක මාසික වාරිකයකට ගෙවන මුදල. මුදල කොච්චරද 5000ක් කියලා හොයාගත්තා. මෙන්න මෙතන ඒක තියෙන්නේ. එහෙනම් දැන් ඔයාලට හරි ලේසියි. මාසික වාරිකයක අගය කියන එක එකතු කරන්න පුළුවන්. එහෙනම් වාරිකයකට ගෙවන්න ඕන ගාන වාරිකයක අගය වාරිකයක අගය සමානයි 5000යි මේ 650යි එකතු කරනවා. 5000යි මේ 650යි එකතු කරනවා. එහෙනම් උත්තරේ එනවා 5650යි කියලා. ඉතින් මේ ගානේදී මට අමතරව කියන්න ඕන දෙයකට තියෙන්නේ සමහර ගණන් වල මෙන්න මේ මුළු පොලිය කියන තැනින් ප්‍රශ්න ඉවර කරන. ඒ කියන්නේ මුළු පොලිය විතරයි අහන්නේ. ඉතින් ඒක ඔයාලා ප්‍රශ්නේ හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ මේකේ වාරිකයකක් ගේම අහනවද එහෙම නැත්නම් මුළු පොලිය විතරක් අහනවද කියන එක. ඉතින් මුළු පොලිය හොයාගත්තට පස්සේ ඉතුරු ටික හරි ලේසියි ඔයාලට. මුළු පොලිය හොයාගත්තට පස්සේ වාරික ගාන ඒ කියන්නේ මුළු පොලිය කියන්නේ මාස 12ටම. එහෙම නැත්නම් මාස 24ක ගෙවනවා නම් 24ටම. ඒ අදාළ පොලිය. එතකොට එතනින් එහාට පස්සේ තියෙන්නේ තුන වසර එකක්. මොකද මාස ගානෙම එකතුවට මාස ගානෙම එකතුව මාස ගානෙන් බෙදලා එක මාසයකට පොලිය හොයලා මාසයකට ගෙවන ගානට එකතු කරනවා. ඉතින් ওই සරල කාරණාව තමයි කරේ. ඉතින් ওই විදිහට හීන ශේෂ ක්‍රමයේ ගානක් හදන්න පුළුවන්. නිමාඩුව බලන්න මම වේගෙන් පැහැදිලි කරන්න ඔයාලා කාලය ඉතුරු කරගන්න ඕන නිසා. මොකද මම මේක නිමාඩුව පැහැදිලි කරලා ඔයාලගේ කාලය නාස්ති කරන්න හොඳ නැහැ. නිතර මේ ගණන් හදලා හදන්න. අපි ඊට පස්සේ 2017 ආපු ප්‍රශ්නෙත් හදමු. ඒක ටිකක් මේක පටලලා අහලා තියෙන්නේ. ඉතින් කොහොමද ඒකට උත්තර දෙන්නේ කියන එක බලමු. ඔයාලටත් බොහෝ විට පටලොප් එකක් ලැබෙන්න ඉඩ තියෙනවා.